හරි ඔක්සිජන් වායුව ගත්තට පස්සේ පුතේ ඔක්සිජන් වායුවේ භෞතික සහ රසායනික ගුණ ගැන අපි කතා කරලා තියෙන්නේ. අද දවසේ අපි කතා කරන්න පාඩම පටන් ගන්නේ ඔක්සිජන් වායුව නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රතික්‍රියා සම්බන්ධව. විද්‍යාගාරයේදී ඔක්සිජන් වායුව නිෂ්පාදනය සඳහා ප්‍රතික්‍රියා කීපයක් යොදා ගන්නවා. මේ අතරින් බහුලව යොදා ගන්නා ප්‍රතික්‍රියාව තමයි පොටෑසියම් පර්මැංගනේට්. කොන්ඩිස් කියලා කියන්නේ. කොන්ඩිස් රත් කිරීම තමයි බහුලව යොදා ගන්නේ. කොන්ඩිස් රත් කරලා රත් කරාම ඒ කොන්ඩිස් නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් තාප යෝජනය වෙලා පොටෑසියම් මැංගනීස් ඩයොක්සයිඩ් ඊළඟට සහ ඔක්සිජන් වායුව බවට පත් වෙනවා. ඊට අමතරව පොටෑසියම් නයිට්‍රේට් රත් කිරීම මගින් ඔක්සිජන් වායුව නිෂ්පාදනය කරන්න පුළුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රත් කිරීමෙන් ඔක්සිජන් වායුව නිෂ්පාදනය කරන්න පුළුවන්. පොටෑසියම් ක්ලෝරේට් ඔය තියෙන ප්‍රතික්‍රියා ටික. ඔන්න ඔය ප්‍රතික්‍රියා මගින් පුළුවන් ඔක්සිජන් වායුව නිෂ්පාදනය කරන්න. පළවෙනි දේ පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම හැදෙනවා පොටෑසියම් මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් ඔක්සිජන් වායුව. ඊළඟට පොටෑසියම් නයිට්‍රේට් රත් කිරීමේදී හැදෙනවා පොටෑසියම් නයිට්‍රයිට් දාන ඔක්සිජන් වායුව. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තාප යෝජනයෙන් හැදෙනවා ජලය සහ ඔක්සිජන් වායුව. පොටෑසියම් ක්ලෝරේට් රත් කිරීමෙන් හැදෙනවා පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ඔක්සිජන් වායුව. හරි ඔන්න ඔය කියන ආකාර වලින් අපිට පුළුවන් විද්‍යාගාරයේදී ඔක්සිජන් වායුව නිෂ්පාදනය කරගන්න. එතකොට මෙන්න මේ හැදෙන ඔක්සිජන් වායුව එක්රැස් කර ගන්න ඕනේ. මේ වායුව එක්රැස් කර ගැනීම සඳහා යොදාගන්නේ මෙන්න මේ වගේ ඇටෝමක්. right ඔය තියෙන්නේ පොටෑසියම් පර්මැංගනේට්. මෙතන පොටෑසියම් පර්මැංගනේට් ගන්නත් පුළුවන්. අපි හරි කලින් කියපු ඕනම ද්‍රව්‍යයක් ගන්නත් පුළුවන්. තාප යෝජනයෙන් හැදෙන ඔක්සිජන් වායුව එක්රැස් කර ගැනීම සඳහා යොදා ගන්නා විද්‍යාගාර ඇටෝම. මෙහිදී පේනවා පුතේ මෙහිදී මේ ඔක්සිජන් වායුව එක්රැස් කරගන්නේ ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය මගින්. දැන් ඔයාලට මතක ඇති හයිඩ්‍රජන් ගත්තට පස්සේ හයිඩ්‍රජන් වායුව ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමයෙන් එක්රැස් කරගන්න පුළුවන්. ඊට වඩා තවත් ක්‍රමයක් තිබ්බනේ. මොකක්ද ඒ ක්‍රමය? ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. අනිත් ක්‍රමය මොකද? හයිඩ්‍රජන් වායුව එක්රැස් කරගත්තේ. වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. හරිද? නමුත් ඔක්සිජන් වායුව එක්රැස් කරගන්න පුළුවන් ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය විතරයි. වෙන කිසිම වෙන ක්‍රමයක් නැහැ ඔක්සිජන් වායුව එක්රැස් කර ගැනීමට. ওই ක්‍රමය විතරයි ඔක්සිජන් වායුව එක්රැස් කරගන්න පුළුවන්. ඒකට මේ විදිහට පුතේ ඔක්සිජන් වායුව එක්රැස් වෙනවා. මේ නිපද වෙන ඔක්සිජන් මේ නිපදෙන වායුව ඔක්සිජන් වායුව බව තහවුරු කරගන්න ඔක්සිජන් හඳුනා ගැනීම පරීක්ෂාවක් කරනවා. කොහොමද ඔක්සිජන් හඳුනා ගැනීම පරීක්ෂාව කරන්නේ? ඔයාලා මීට කලින් ඒ ගැන කතා කරලා තියෙනවා. දන්නවා ඉගෙන ගන්න තියෙනවා. ඔක්සිජන් හඳුනා ගැනීම පරීක්ෂාව කොහොමද කරන්නේ? දැල් වෙන පුලිං කුපීරක් දැම්මට පස්සේ දීප්තිමත්ව දැල් වෙනවා. සචින් දැල් වෙන පුලිං කීරක් නෙවෙයි දාන්නේ. පුලිං කීරක්. පුලිං කීරක් දැම්මහම දීප්තිමත්ව දැල් වෙනවා. හරිද? ඒක තමයි ඔක්සිජන් වායුව හඳුනා ගැනීමේ පරීක්ෂාව. පුලිං කීරක් ඇතුල් කරාම දීප්තිමත්ව දැල් වෙනවා නම් ඒ වායුව අපි සලකන්නේ ඔක්සිජන් වායුව විදියට. දකිනේ පරීක්ෂණය මම ඔයාලට පෙන්නන්නම්.
right මේ තියෙන්නේ ඔක්සිජන් වායුව හඳුනා ගැනීමේ පරීක්ෂාව. ඔතන යොදාගන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල දානවා මැංගනීස් ඩයොක්සයිඩ්. මැංගනීස් ඩයොක්සයිඩ් ගන්න උත්ප්‍රේරකයක් විදියට. අපි ඊළඟ පාඩමේදී උත්ප්‍රේරක ගැන කතා කරනවා. කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න තමයි මැංගනීස් ඩයොක්සයිඩ් ගන්න. රත් කරාම ඔක්සිජන් වායුව නිපද වෙනවා. හරි ඔය තියෙන පුලින් කියලා. සැකරේ දැම්මට පස්සේ දීප්තිමත් දැල් වෙනවා. right ඒ විදිහට තමයි අපි ඔක්සිජන් වායුව හඳුනා ගැනීමේ පරීක්ෂාව සිදු කරන්නේ. ඊළඟ පුතේ ඔක්සිජන් වායුවේ භාවිත. මෙන්න මේ ඔක්සිජන් වායුව ගත්තට පස්සේ ඔක්සිජන් වායුව මේ කියන්නේ අපිට අතිශයින් වැදගත් වායුවක්. ජීවීන්ගේ ශ්වසනය සඳහා වැදගත් වෙන වායුව තමයි ඔක්සිජන්. හරිද? ඒ ඔක්සිජන් වල තියෙන ප්‍රධාන වැදගත්කම තමයි ජීවීන්ගේ ශ්වසනය. ඊළඟට ද්‍රව්‍ය දහනය සඳහා අවශ්‍ය වෙනවා. ද්‍රව්‍ය දහනය නෝල් දන්නෝ දහනය ඔක්සිජන් කියන දහන පෝෂක වායුවක්. ඔක්සිජන් වායුව නැත්තම් දහනය වෙන්නේ නැහැ. ඒ වලට මතක ඇති අර පොඩි පන්තිද අපි කරනවා දහනය සඳහා ඔක්සිජන් අවශ්‍ය බව පෙන්වන්න පරීක්ෂණයක් සාමාන්‍ය පීරිස් දැටියක් වගේ එකක් අරගෙන ඒකේ ඉටිබන්ධමක් ගහලා ඉටිබන්ධම දැල්ලුවා ඊට පස්සේ අපි ඒක වීදුරුවකින් වහනවා. උස වීදුරුවකින් වැහුවට පස්සේ ටික වෙලාවක් ගියාම ඉටිබන්ධම නිවිලා යනවා. ඒ නිවෙන්නේ ඔක්සිජන් වායුව නැහැ. දහනය තියෙන ඔක්සිජන් වායුවත් එක මේ දහනය සිදු වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන ඔක්සිජන් අවසන් වුණාට පස්සේ දහන ක්‍රියාවල් නතර වෙනවා. දහනය සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම අසාධ්‍ය රෝගීන්, කිමුදුම් කරුවන්, කඳු නගින්නන්, ගගඩගාමීන් ඒ වගේ අයට කෘත්‍රිම ඔක්සිජන් සැපයීම සඳහා වැදගත් වෙනවා. ඊළඟට ලෝහ පෑසීමේදී ගන්නවා පුතේ ඔක්සි ඇසිඩ්ලින් දැල්ල කියන එකක්. ඒ කියන්නේ ඔය වේල්ලින් කරන්නේව නෙවෙයි. පාසන වගේ ඉතින් මේ දැල්ලක් කරන් නිල් පාට දැල්ලක් කරන් පෑසීම කරනවා. එතෙන්දී ඒ ඔක්සි ඇසිඩ්ලින් දැල්ල ලබා ගැනීම සඳහා ඔක්සිජන් වායුව වැදගත් වෙනවා. ලෝහ පෑසීමේදී. ඊළඟට තව යොදා ගන්න ඔය සල්ෆියුරික් ඒ වගේම නයිට්‍රික් වැනි අම්ල නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍යයක් විදිහට ඔක්සිජන් පාවිච්චි කරනවා. ඔන්න ඔය කියන භාවිතයන් තමයි ඔක්සිජන් වායුවේ තියෙන්නේ. ප්‍රයෝජන. හරිද? ජීවීන්ගේ ශ්වසනයට, ද්‍රව්‍ය දහනයට ඊළඟට තව වැදගත් වෙනවා මේ කෘත්‍රිම ශ්වසනයට, ඒ කියන්නේ අසාධ්‍ය රෝගීන්, කිමුදුම් කරුවන්, කඳු නගින්නන්, ගගනගාමීන් ඒ වගේ අයට ලෝහ පෑසීමේදී ඔක්සි ඇසිඩ්ලින් දැල් ලබා ගැනීමට වැදගත් වෙනවා. සල්ෆියුරික් සහ නයිට්‍රික් වැනි අම්ල නිපදවීමට ප්‍රයෝජනවත් වෙනවා. right එවනම් අපි ඔක්සිජන් වායුව ගැන ලියාගමුනේ. හරි ලියා ගන්න මෙහෙම මොනවාරි ගැටලු දෙනවා නම් අහන්න. විද්‍යාගාරයේදී ලියන නවත්තපු දැන ලියන විද්‍යාගාරයේදී ඔක්සිජන් වායුව නිපදවා ගැනීමට යොදා ගන්නා ප්‍රතික්‍රියා කීපයක් පහළ දැක්වේ.
right මෙන්න මේ ප්‍රතික්‍රියා ටික ඉක්මනට ලියා ගන්න ඕනේ සෝක සිංහලෙනුත් ලියක් ගන්න ඕනිද? ලියා ගත්තා නම් හොඳයි නේ ඒ සංයෝගේ නම දන්නව නම් ඕනේ නැහැ එහෙම නැත්තම් ලියන්න හරිද හරි සර්. තාම ලියන අය ඉන්නවද ඉන්නවා සර්. හරි සර්. හරි ලියා ගන්න ඊළඟට මෙහෙම යටින් ඡේදයක් විදියට ඔක්සිජන් වායුව ඔක්සිජන් වායුව ඔක්සිජන් වායුව එක් රැස් කර ගැනීමට වෙනත් පාට පෑනකින් ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය යොදා ගනී
ජලයේ යටිකුරු ස්ථාපන ක්‍රමය යොදා ගනී. මේ සඳහා යොදා ගන්නා පරීක්ෂණයට උම මේ සඳහා යොදා ගන්නා පරීක්ෂණයට උම මේ සඳහා යොදා ගන්නා පරීක්ෂණයට උම පහළ දැක්වේ. මේ සඳහා යොදා ගන්නා පරීක්ෂණයට උම පහළ දැක්වේ. හරි පිටු අංක 107 16:4 රූපය අඳින්න ඕනේ. හත පිටුව 16:4 රූපය ඉඩ තියා ගන්න. ඉඩ දී ලියා ගන්න අනුමාත්‍රිකාව ඔක්සිජන් වායුවේ භාවිත නැත්නම් ප්‍රයෝජන. හරි ලියා ගන්න පහළට ඔක්සිජන් වායු භාවිත ගැන කරුණු වශයෙන් ලියන පහළට ජීවීන්ගේ ශ්වසනය සඳහා ජීවීන්ගේ ශ්වසනය සඳහා ඊළඟට ද්‍රව්‍ය දහනය සඳහා ද්‍රව්‍ය දහනය සඳහා ද්‍රව්‍ය දහනය සඳහා ද්‍රව්‍ය දහනය සඳහා ඊළඟට අසාධ්‍ය රෝගීන්ට අසාධ්‍ය රෝගීන් කිමිදුම් කරුවන් ගගනගාමී කඳු නගින්නන් ආදියට කෘත්‍රිම ශ්වසනය සඳහා කෘත්‍රිම ශ්වසනය සඳහා කෘත්‍රිම ශ්වසනය සඳහා ඊළඟ එක ලෝහ පෑසීමේදී ඔක්සි ඇසිටලීන් දැල්ල ලබා ගැනීමට ලෝහ පෑසීමේදී ඔක්සි ඇසිටලීන් දැල්ල ලබා ගැනීමට ඔක්සි ඇසිටලින් දැල්ල ලබා ගැනීමට ඊට පස්සේ සල්ෆියෝරික් සහ නයිට්‍රික් වැනි අම්ල නිපදවීමට සල්ෆියෝරික් සහ නයිට්‍රික් වැනි අම්ල නිපදවීමට සල්ෆියෝරික් සහ නයිට්‍රික් වැනි අම්ල නිපදවීමට
හරි ඊට පස්සේ ලියා ගන්න පුතේ මාතෘකාව කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව. right කාබන් ඩයොක්සයිඩ් වායුව ගත්තාම තේ වායුගෝලයේ සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව අඩංගු ප්‍රතිශතය විදිහට අපි සලකන්නේ 0.03ක් වගේ ප්‍රතිශතයක් අඩංගු වෙනවා. හරිද? එතකොට ඔය ගණනය කිරීම තියෙන දැන් ඔය මේ පාලගේ සිලබස් අලුත් වෙන්නේ ඒ කියන්නේ නිව් සිලබස් ආවේ 2015 2015 ඉඳලා ඉතින් මේ දක්වා අවුරුදු දැන් 6ක් විතර නෝනේ 6කට 7කට හිටුවේනේ. ඒකට මේ වෙනකොට නම් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ සංයුතිය අනිවාර්යෙන් වැඩි වෙලා තියෙන්නේ. නමුත් ඔය අර කලින් කියපු වගේම තමයි ඉතින් තාම පොත්වල තියෙන්නේ. හරි ඉතින් අපි සලකන්නේ නමුත් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 0.03ක් වගේ ප්‍රමාණයක් තියෙනවා කියලා. එතන පුතේ මේ කාබන් ඩයොක්සයිඩ් ගත්තාම මෙයාගේ බලමු අපි භෞතික සහ රසායනික ගුණ ගැන මෙයාගේ තියෙන එක ලක්ෂණයක් තමයි සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි ගොඩක්. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි වායුවක්. ඒ වගේම සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. C12යි ඔක්සිජන් 16 2 32යි 12 32 44යි. ඊළඟට දහන අපෝෂක වායුවක්. දහන අපෝෂක වායුවක්. ඊළඟට ජලයේ සුළු වශයෙන් දිය වෙනවා වර්ණයක් හෝ ගන්ධයක් නැහැ. මේ සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි දහන අපෝෂක වායුවක් ජලයේ සුළු වශයෙන් දිය වෙනවා වර්ණයක් හෝ ගන්ධයක් නැහැ. ඒ කාබන් ඩයොක්සයිඩ් වායුවේ භෞතික සහ රසායනික ගුණ. ඊළඟට මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ගත්තාම මේ කාබන් ඩයොක්සයිඩ් වායුව විද්‍යාගාරයේදී නිෂ්පාදනය සඳහා අපි යොදාගන්නේ ගොඩක් වෙලාවට කාබනේටයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියාවට සලස්වනවා. කාබනේටයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් බහුල යොදාගෙන කැල්සියම් කාබනේට් හයිඩ්‍රොක්ලෝරික් නැත්නම් සල්ෆියුරික් වගේ අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න සලස්වනවා. ඒතර මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියාවක් සිදු වෙලා හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. හරිද? කැල්සියම් කාබනේට් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ක්ලෝරයිඩ් ජලය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. හරිද? ඒතර පුතේ මෙන්න මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් වායුව එක් රැස් කරගන්න. එක් රැස් කර ගැනීමට විද්‍යාගාරයේදී යොදා ගන්නවා මෙන්න මේ වගේ ඇටෝමක්. මේ තියෙන ඇටෝම හුණුගල් තියෙනවා. හුණුගල් කියන්නේ කැල්සියම් කාබනේට්. අර කලින් අපි හයිඩ්‍රජන් වායුව එක් රැස් කරා වගේම ඇටෝමක් තමයි තියෙන්නේ. ඒ උපකරණ ටික තමයි තියෙන්නේ. හැබැයි යොදා ගන්න ප්‍රතික්‍රියක වර්ග වෙනස්. මෙතනදී හුණුගල් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ල තමයි යොදා ගන්න. ඒතර ඔයාලට මතකදී අර සල්ෆුර නිලය මේ විදිහට ද්‍රව මට්ටමේ යට තමයි තියෙන පහළ කෙළවර. ප්‍රතික්‍රියාව සිදු වෙනකොට පුතේ දැන් අපි ඉස්සෙල්ලා මෙතෙන්දී කරන්නේ හුණුගල් දාලා ඔය විදිහට ඇටෝම හදනවා. ඊට පස්සේ සල්ෆුර නිලයෙන් අම්ලය දානවා. දැන් මහර පස්සේ කැල්සියම් කාබනේට් එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරලා අර විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව ඔය මේ වායු සරාව තුළ එක් රැස් වෙනවා. හරි. ඊට පස්සේ ඔය ක්‍රමයට අපි කියන්නේ ජලයේ යටකරු විස්ථාපන ක්‍රමය කියන්නේ. ඒ වගේම මේ කාබන් ඩයොක්සයිඩ් වායුව වාතයට වඩා ඝනත්වය ගොඩක් වැඩි. හරිද? ගොඩක් වැඩි නිසා මේ වායුව එක් රැස් කරගන්න මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රමය අපි හඳුන්වන්නේ වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය විදියට. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඝනත්වය වැඩි නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව ආවට පස්සේ මේ වායු සරාව තුළට පහළට යනවා කාබන් ඩයොක්සයිඩ්. අර ඝනත්වය අඩු ටික පිට වෙලා ඉවත් වෙලා යනවා. හරිද? ඒ අනුව මෙන්න මේ කියන ක්‍රමය මගිනුත් කාබන් ඩයොක්සයිඩ් වායුව එක් රැස් කරගන්න පුළුවන්. මේ ක්‍රමය අපි හඳුන්වන්නේ වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය විදියට. වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය. හරි. ඊළඟට
මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ගත්තාම පුතේ මේකේ භාවිතයන් ගැන බලමු. කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රයෝජන එකක් තමයි දහන පෝෂකයක් නිසා මේක යොදා ගන්නවා මේ ගිනි නිවීම සඳහා. ඊට කලින් අපි අතරම කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම පරීක්ෂාවනේ. කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම පරීක්ෂාවේදී අපි කරන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව යවනවා අවර්ණ හුණු දියර වලින්. අවර්ණ හුණු දියර. අවර්ණ හුණු දියර මොන පාටයිද? වර්ණයක් නෑ. ඔව් අවර්ණය පාටක් නෑ අවර්ණයි. යවනකොට වෙන්නේ අපිට ලැබෙන නිරීක්ෂණය තමයි මේකේ කාබන් ඩයොක්සයිඩ් වායුව අවර්ණ හුණු දියර තුලින් බුබුලනය කරනවා. බුබුලනය කරනකොට ටික වෙලාවකින් කාබන් ඒ කියන්නේ අර අවර්ණ හුණු දියර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේ මේක සුදු පාට වෙනවා. හරිද? කිරි පාට වෙනවා. ඒතොර ඒකට හේතුව තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබනේට් හැදෙනවා ජලය සමග. ඒ නිසා තමයි සුදු පාට වෙන්නේ. අපි තව වැඩිපුර බුබුලනය කරනවා. වැඩිපුර බුබුලනය කිරීමේදී වෙන්නේ අර කාබන් මේ කැල්සියම් කාබනේට් මේ තවදුරටත් ප්‍රතික්‍රියා කරලා අවසානයේ කැල්සියම් බයිකාබනේට් කියන සංයෝගය හැදෙනවා. අන්න ඒතකොට අවර්ණ වෙනවා. හරිද? කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම පරීක්ෂාව අපි විස්තර ගන්න මෙහෙමයි. අවර්ණ හුණු දියර තුලින් බුබුලනය කරනවා. අවර්ණ හුණු දියර තුලින් යවු විට පළමුව සුදු පාට වෙනවා. වැඩිපුර යවුවට පස්සේ නැවත අවර්ණ වෙනවා. අන්න ඒ කතාව කියන්න ඕනේ. අවර්ණ හුණු දියර තුලින් යවු විට කිරි පාට නැත්නම් සුදු පාට වෙනවා. වැඩිපුර යවු විට නැවත අවර්ණ වෙනවා. හරිද? ඒතොර මේ විදිහට තමයි අපි කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම සිදු කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායුවේ ප්‍රයෝජන ගැන කතා කරමු. දහන අපෝෂක වායුවක් නිසා ගිනි නිවීම සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම ඔය සිසිල් බීම වලට දානවා මේ අර කාබොනික් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් බුබුලනය කරනවා. ඒතර අර කාබොනික් අම්ලය හැදෙන ගිය අර අමුතු අර ෆ්‍රෙෂ් ගතියක් අර බීම එකක් කැඩුවම අර පිට වෙන ගෑස් එකේ කාබන් ඩයොක්සයිඩ්. හරිද? සෝඩා වලට සිසිල් බීම වලට කාබන් ඩයොක්සයිඩ් වායුව දී කරනවා. ඊළඟට මේ යකඩ නිස්සාරණයේදී අවශ්‍ය වෙනවා. ඊළඟට ඩ්‍රයි අයිස් කියන්නේ වියලි අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. වියලි අයිස් කියන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ් අධික උෂ්ණත්වය අධික පීඩනයක් යටතේ ඍණ සෙල්සියස් අංශක 77 වගේ උෂ්ණත්වයට අඩු කරනවා. හරිද? අඩු කරාම අර වායුමය අයිස් ඝන අයිස් බවට පත් වෙනවා. ඒක තමයි අපි කියන්නේ ඩ්‍රයි අයිස් කියලා. මේ ඩ්‍රයි අයිස් යොදා ගන්න ඔයාලා දැකලා තියෙන්නේ මේ වෙඩින් වල දෙන්නම් ගොඩක් හරි වෙඩි උත්සව තිබුණේ නැහනේ. අර මේ මනමාලයාගේ සහ මනමාලියගේ සුලගිල්ල බැඳලා අර කෙන්ඩියෙන් දානවනේ වතුර දැම්මම එකපාර දුමක් යනවා වගේ යන්නේ අර සුදු පාටනේ. ඒ කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක. ඒ කියන්නේ අර ඩ්‍රයි අයිස් වලට වතුර වැටුණාට පස්සේ ඒක රස්සනට සුදු පාටට දුමක් වගේ යනවා. මේ ඒ වගේම ඔය මේ තව යොදා ගන්න කෘත්‍රිම වැසිය ඇති කිරීමට. වියලි අයිස් කෘත්‍රිම වැසිය කියන්නේ වියලි අයිස් කුඩු කරලා උඩට ඉහළ අවකාශයේ ඔය පහුගිය දවස්වල ඔයා බලන්න ඇති දැන් අවුරුදු එකමාර දෙකක කලින් ඔය මේ ඔක මේ ලංකාවෙත් කරා ඒ කියන්නේ මේ ජලාශාස්ත්‍රිතව ඒ කියන්නේ මේ විදුලි බලාගාර තියෙන ඒ ජලාශාස්ත්‍රිත ජලය හිඟවීම නිසා කෘත්‍රිම වර්ෂා ඇති කරා. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් වෙන්නේ ජල වාෂ්ප ඝනීභවන වෙලා වර්ෂාව ඇති වෙනවා. දැන් ඔක සාමාන්‍යයෙන් ඔය මේ හොඳ චිත්‍රපටි එහෙම හොඳ සාමාන්‍යයෙන් මේ නිකන් හොඳ පොඩි මට්ටමේ හොඳ මට්ටමේ චිත්‍රපටි වලදී දැන් වැස්සක් ඇතුළොත් එහෙම ආයේ වැස්ස ඒ කාලේ එනකම් බලාගෙන ඉන්න බෑනේ. ඩ්‍රයි අයිස් පාවිච්චි කරලා කෘත්‍රිම වැසිය ඇති කරනවා. මේ ලංකාවේ ෆිල්ම් හදනකොට නම් කරන්නේ හතර දෙපැත්තෙන් හොස් බටයක් කරලා උඩට වතුර විදිනවා. මේ සාමාන්‍ය හොඳ ඔය මේ ෆිල්ම් හදනකොට ඒ විදිහට ඔය වැසිය ඇති කරන්න මේ කෘත්‍රිම වැසිය ඇති කරන්න ඔක යොදා ගන්නවා. ඩ්‍රයි අයිස්. හරි ඔය තමයි කාබන් ඩයොක්සයිඩ් වායුවේ භාවිතයන් ටික. හරි අපි එහෙනම් ලියාගමු මෙහෙම. වායුගෝලීය සංයුතිය අනුව වායුගෝලීය වායු සංයුතිය අනුව වායුගෝලීය වායු සංයුතිය අනුව
සියයට බිඳුවයි දශම බිඳුවයි තුනක් සියයට දශම බිඳුවයි තුනක් වැඩි ප්‍රතිශතයක් වැඩි ප්‍රතිශතයක් වැඩි ප්‍රතිශතයක් කාබන් ඩයොක්සයිඩ් වායුව පවතී. ප්‍රතිශතයක් පවතී. ඒකවල කාබන් ඩයොක්සයිඩ් වායුවේ කාබන් ඩයොක්සයිඩ් වායුව භෞතික සහ රසායනික ගුණ කීපයක් පහක් දැක්වේ. භෞතික සහ රසායනික ගුණ කීපයක් පහක් දැක්වේ. ලියා ගන්න පහලට භෞතික සහ රසායනික ගුණ කීපයක් පහක් දැක්වේ. ලියන පහලට සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩිය. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩිය. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩිය. ඊළඟ කරුණ සාපේක්ෂ අණුක ස්කන්ධය සාස් 44කි. සාපේක්ෂ අණුක ස්කන්ධය 44කි. දහන අපෝෂක වායුවක් වේ. ඊළඟ එක දහන අපෝෂක වායුවක් වේ. සර් දෙවෙනි ටික වේ ආයි කියනවා. දෙවෙනි එකට කිව්වේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් වේ. සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් වේ. දහන අපෝෂක වායුවකි. දහන අපෝෂක වායුවකි. ඊළඟ එක ජලයේ සුළු වශයෙන් දිය වේ. ජලයේ සුළු වශයෙන් දිය වේ. ඊළඟ එක වර්ණයක් හෝ ගන්ධයක් නැත. වර්ණයක් හෝ ගන්ධයක් නැත. හරි. දැන් ලියා ගන්න වෙනම යටින් ඡේදයක් විදියට විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව
නිපදවා ගැනීමට කාබනේට අම්ල ප්‍රතික්‍රියාවක් නිපදවා ගැනීමට කාබනේට අම්ල ප්‍රතික්‍රියාවක් යොදා ගනී. කාබනේට අම්ල ප්‍රතික්‍රියා යොදා ගනී. ඔය ප්‍රතික්‍රියාව ලියා ගන්න පුතේ. හරි සර් ලියාගත්තා. හරි. හරි එවනම් අපි යටි ලියා ගන්න මෙහෙම. කාබන් ඩයොක්සයිඩ් වායුව එක්රැස් කර ගැනීමට කාබන් ඩයොක්සයිඩ් වායුව එක්රැස් කර ගැනීමට වෙනත් පාට පෑනකින් ජලයේ අටුකුරු විස්ථාපන ක්‍රමය ජලයේ අටකුරු විස්ථාපන ක්‍රමය ජලයේ අටකුරු විස්ථාපන ක්‍රමය යොදා ගනී. මේ සඳහා යොදා ගන්නා පරීක්ෂණ ඇටවුම මේ සඳහා යොදා ගන්නා පරීක්ෂණ ඇටවුම පහත දැක්වේ. මේ සඳහා යොදා ගන්නා පරීක්ෂණ ඇටවුම පහත දැක්වේ. ඉඩ තියා ගන්න පුතේ 108 පිටුව 16.5 පිටුවන් 108 16.5 රූපය. හරි ඉඩ තියලා ලියා ගන්න මෙහෙම යටින් කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වය කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වය සාමාන්‍ය මාත්‍රයට වඩා වැඩි නිසා සාමාන්‍ය වේදට වඩා
සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි නිසා වෙනත් පාට පෑනකින් වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය මගින්ද වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය මගින්ද වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය මගින්ද එක් රැස් කරගත හැකිය. right එතනට තියාගන්න පුතේ 109 පිටුවේ 109 පිටුවේ තියෙනවා 16:6 රූපය. ඉඳ තියාගන්න එකට. අටවසරේ දරුවෝ පොඩ්ඩක් කොහොම ඉන්න. තව පොඩි වෙලාවක් මම ගන්නවා. මොකද මේ පාඩම මෙයාලගේ ඉවරයි හොඳේ. හරි. දැන් ලියා ගන්න පුතේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම කියලා. කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම. හරි ලියා ගන්න මෙහෙම අවර්ණ හුණු දියර තුලින් කාබන් ඩයොක්සයිඩ් වායුව බුබුලනය කළ විට කාබන් ඩයොක්සයිඩ් වායුව යවූ විට පළමුව කිරි පැහැති නැත්නම් සුදු පැහැති වන අතර වැඩිපුර යවූ විට අවර්ණ වේ. හරි ඊට පස්සේ උතේ ලියා ගන්න කාබන් ඩයොක්සයිඩ් වායුව භාවිත කියලා. කාබන් ඩයොක්සයිඩ් වායුව භාවිත. right ලියන්න කාබන් ඩයොක්සයිඩ් වායුව භාවිත ගිනි නිවීම සඳහා
ගිනි නිවීම සඳහා ගිනි නිවීම සඳහා ඊළඟට සෝඩා වතුර සහ කාබනීකృత සෝඩා වතුර සහ කාබනීකృత සිසිල් බීම නිපදවීමට සෝඩා වතුර සහ කාබනීකృత සිසිල් බීම නිපදවීමට කාබනීකృత සිසිල් බීම නිපදවීමට ඊළඟට වියලි අයිස් නිපදවීමට වියලි අයිස් නිපදවීමට වියලි අයිස් නිපදවීමට වියලි අයිස් නිපදවීමට යකඩ නිස්සාරණය සඳහා යකඩ නිස්සාරණය සඳහා හරි ඊළඟ පුතේ ඔතනින් ওই පාඩම අවසන් වෙනවා පාඩම අවසානයේ තියෙන අභ්‍යාසය ඊළඟ දවසේ කියන්නේ ලබන සතියේ බ්‍රහස්පති මේ සතියේ බ්‍රහස්පතින්දා පාඩම නැවත පන්ති තියෙනවා ඒකට ඒ වෙනකොට මේ අභ්‍යාසය සම්පූර්ණ කරලා එවන්න ඕනේ ඒ වගේම ඔයාලගේ මේ පදාර්ථයේ වෙනස් වීම මේකේ මේ පාඩම කලින් එවන්න නැති නමුත් මේකේ තව කොටසක් තියෙනවා සමහර අය කරලා ඇති සමහර අය කරලා නැති ඒත් මේක සම්පූර්ණම කොටස මේ සම්පූර්ණ පදාර්ථයේ වෙනස් වීම කියන මේ සම්පූර්ණ කොටස මේ කලින් එවපු අය නැවත එවන්න ඒතකොට ලබන බ්‍රහස්පතින්දා කියන්නේ හෙට නෙමෙයි අනිද්දා හෙට පොය හෙට 11 වසරේ පන්ති පැවැත්වෙන්නේ නැහැ මේ හෙට පොය දින නිසා මේ හෙට රාත්‍රී 8න් පස්සේ කොහොම හරි මට මේ හෙට රාත්‍රී 8න් පස්සේ ආයි බ්‍රහස්පතින්දා උදේ පහමාරන කලින් ඔය ටික සම්පූර්ණ කරන්න අභ්‍යාසයයි මේ පාඩම අදාළ ටියුට් එකේ ඒ කොටසයි. එහෙමනම් අදට අපි මෙතනින් පන්ති අවසන් කරනවා.